ගරු කතානායකතුමනි, අගමැතිතුමනි, විපක්ෂ නායකතුමනි, හිටපු ජනාධිපතිතුමනි, ඇමතිවරුනි, මන්ත්‍රීවරුනි, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අතුරෙන් බහුතර විශ්වාසය දිනාගත් පුද්ගලයා ලෙස මා පසුගිය 20 වෙනිදා ජනාධිපති ලෙස තේරීපත් වුණා. ඒ අනුව පෙරේදා අගෝස්තු 3 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ 9 වැනි පාර්ලිමේන්තුවේ 3 වැනි සැසිවාරය ආරම්භ කරමින් නිල ප්‍රකාශය කරනවා. රාජාසන කතාව කරනවා. ආයුබෝවන්. අද 2022 අගෝස්තු 5 වෙනිදා සිකුරාදා ජංගි අරගලයේ නව ජනාධිපතිවරයාගේ රාජාසන කතාව එක දිගටම අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ගෝඨා වෙනුවට රනිල් ස්ථානගත කරන අරගලය තමයි ජංගී අරගලය. හරිනේ? ඊටම පැහැදිලි. මොනවද ජනාධිපතිවරයා මේ රාජාසන කතාවේදී කරන්නේ? මේ කතාව මොහොතකට කලින් නිදහස් සංවාද වැඩබිමටත් අපි දාලා තියෙන්නේ. අප්ලෝඩ් කරලා තියෙන්නේ. හේතුව තමයි අධ්‍යයන කටයුතු නැතුව මුකුත් කරන්න බෑ. මේ විග්‍රහයට අදාළ මේ කතාව ඔබ නිවි හැනහිල්ලේ අධ්‍යයනය කරන්න ඕන. හැමින් අහන්න වෙලාව අරගෙන. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා. සියලු පක්ෂ එකතු වෙන්න. මෙහෙම කියනකොට ඔබට මතක් වෙන්න ඕන දින කිහිපයකට කලින් මහනුවරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහනුවර මහා නායක හිමිවරු බැහැ දැකලා උන්වහන්සේලාට කියනවා මේ සර්වපාක්ෂික ආණ්ඩුව ඉදිරි දිනවලදී හදනවාය ඉදිරි සතියේදී හැම පක්ෂයක්ම බලහත්කාරයෙන් හරි ගන්න ඕන කියලා. වචන ටිකක් එහා මෙහා වෙන්න පුළුවන් අදහස එයයි. අන්න මහා නායක හිමිවරු දනුවත් කරලා බුද්ධාගමට තියෙන තැන අපි නැති කරන්නේ නැtei කියලා එහෙම බුද්ධාගමත් තොරම්බල් කරන ගමන් ව්‍යවස්ථා කුමන්ත්‍රණයට ලක ලෑස්ති වන ඓතිහාසික මොහොත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂයක් නැති පාර්ලිමේන්තු විකෘතියක් නිර්මාණය කරන්න හදන්නේ. සර්වපාක්ෂික කියනකොටම ඔබට තේරෙනවා බහුපාක්ෂික රටක් හැටියට පාර්ලිමේන්තුවම සර්වපාක්ෂික තමයි. දැන් මේ කරන්න හදන්නේ විපක්ෂය අහෝසි කරලා හැමෝම එක මිටකට අරගෙන හරිනේ ජංගි අරගලේ කතාව එයි 2015 රෙජිම් චේන්ජ් එක මතක් කරගන්න. ඒ මොහොතේත් පාර්ලිමේන්තුවම විධායක සභාවක් ලෙස පරිවර්තනය කරගත්තා. ලාල් විජේනායක රිලා නැටුම් මැද්දෙන් ව්‍යවස්ථා කුමන්ත්‍රණය එක දිගටම ඉදිරියට රැගෙන ආවා. Chapter on Geopolitics Constitutional Conspiracy වැඩසටහන් මාලාවක් තිබෙනවා අධ්‍යයනය කරන්න. ඒ මොහොතේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ ආරම්භය ලෙස 19 ගෙනල්ලා ඒ මොහොතට අදාළව ඊළඟ මොහොත සඳහා සූදානම් වෙමින් සිටි පොහොට්ටුව ඒකාබද්ධ විපක්ෂය අධිකරණයට ගිහිල්ලා තවත් එව්ව මෙව්ව කරලා මැදිහත් වීම කරලා 19 තටු කැපුවා. 19 මල පෙරේතෙක් නම් දත් ගලවලා පෙරේතෙක් බවට පත් කෙරුවා. ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ ආරම්භය එයයි. ඇත්තටම හැදුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට විධායක අග්‍රාමාත්‍ය ධූරය ලබා දීලා කේන්ද්‍රීය බලය නිර්මාණය කරලා විධායක ජනාධිපති ධූරයට 19 හරහා කෙලලම දාන්න වැඩේ කරගන්න බැරි වුණා. මේ මොහොතට අදාළව අපිට අමුතු රටක්නේ. මණ්ඩලේ කචල් තියෙනවානේ. දැන් එදා කරගන්න බැරි වුණු වැඩේ යලි
ඔබ හිතන්න 2015 2022 අවුරුදු 7කට පස්සේ ඒ රනිල් වික්‍රමසිංහවම දාලා ජංගි අරගලේ හරහා දැන් කරගන්න හදන්නේ. ඉතාම සරල සූත්‍රයක්. China One Belt One Road into Pacific මෙහෙයුම් සඳහා කටපාඩමේ මතක තියාගන්න. වියරු තරුවේ කතාව. සරලම සරල කතාවක්. දැන් හදන්නේ ඉතාමත්ම දුර්වල පාර්ලිමේන්තුවක් හදන්න ඉන්දියාවට තොරම්බල් කරගන්න පුළුවන් වෙන විදිහේ දුර්වල පාර්ලිමේන්තුවක් හදාගන්න. ඉන්දියාව කියනකොටම යලි ඇමරිකාව. වොෂින්ටන් නවදිල්ලි කොළඹ කේන්ද්‍රීය කළු මෙහෙයුම දියත් වෙනවා. මහමොලකරු මතකනේ. වොෂින්ටන් කොළුව ඉන්ඩෝ පැසිෆික් ඒජන්ට් චීන තරව්කරුවා. මිලින්ද මොරගොඩගේ පාත්ෆයින්ඩර් ෆවුන්ඩේෂන් රෝඩ් මැප් එක තමයි ඉස්සරහට යන්නේ. ආපහු දිගිඩියාවක් හිතේ තියාගන්න එපා. 2009 යුද්ධය අවසන් වෙනකොටම ඇමරිකාව අපේ රට අපේ ආදරණීය මව්බිම රීචාර්ට් කරන්න හදන්නේ. China One Belt One Road කළු ක්‍රියාන්විතයට සමාන්තරව රීචාර්ටිං ශ්‍රී ලංකා US strategy after the war. රෝඩ් මැප් එක එයයි. Pathfinder Foundation රෝඩ් මැප් එකත් එයයි. ඊටම සරල කතන්දරයක්. 2010 සරත් ෆොන්සේකා රිලා නැටුම නටවල රෙජීම් චේන්ජ් එක කරගන්න හැදුවා. හරි ගියේ නෑ. 2015 දී රෙජීම් චේන්ජ්ඩ්. මෛත්‍රීපාල සිරිසේන සාටකයට එරෙහිව සරත් ෆොන්සේකාට කරගන්න බැරි වෙච්ච වැඩි කරගෙන සිංහල බෞද්ධ කේන්ද්‍රයෙන් පැනලා ගියා. පළමු පොට්ටුව. ඊට පස්සේ තමයි සහරාන් පාස්කිරිදා ප්‍රහාරය එල්ල කිරුවට පස්සේ ඒ මතින් ගෝඨාභය රාජපක්ෂ දෙවැනි පොහොට්ටුව. ඊටාම සරල පැහැදිලි සංවාදයක් අපි කතා කරමින් ඉන්නවා. චීනු, ඇමරිකානු, ඉන්දියානු මෙහෙයුම් තුනක් කරා තම තමන්ගේ ස්ථානගත වීම සඳහා රට කොල්ල කන්න හදන්නේ. භූමිය කොල්ල කන්න හදන්නේ. ඊටාම සරල ප්‍රවේශයක්. සියල්ල පැහැදිලි නිශ්චිතයි. අපි ඉගෙන කතා කරමින් ඉන්නවා. කාලරාමුව ගමනාන්තේ 2050. දැන් 2022 ඔබේ වයසත් එක්ක ගණන් හදාගන්න. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ කතාවේදී ඉන්දියාවට මෝඩි පාලනයට ස්තුති කරනවා. ලැජ්ජයි අහගෙන ඉන්න අම්මපා. මේ ඔහුගේම වචන. ඉන්දියන් අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා ප්‍රධාන ඉන්දීය රජය අපට ලබා දුන්නේ ජීවන හුස්ම. ජීවන හුස්ම. මම ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් මෝදි මැතිතුමාටත් ඉන්දියන් රජයටත් ඉන්දියන් ජනතාවටත් ස්තුතිය පුද කර සිටිනවා. එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක ඔල්වර්සන් හඬ නගනවා. පාර්ලිමේන්තුවේමයි ඔල්වර්සන් හඬ නගන්නේ. ඉන්දීය ජීව හුස්ම. ලයන්න හල් බයන්න තමයි. ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දියානු ආක්‍රමණය ජනාධිපති රනිල් වික්‍රමසිංහත් අනිත් ඒව වගේම දකින්න උත්සාහ කරනවා. අපිව අන්දලා අපට එහෙම හිතන්න සලස්සවනවා කොහොමද ජීවන හුස්මක් හැටියට. Chapawan Geopolitics, AXA SOFA MCC, China USA. Lands China USA India. Lands looting. ගෝඨා මිලින්ද වැඩසටහන් මාලාවක් තිබෙනවා. වෙලාව අරගෙන අනිවාර්යෙන්ම අධ්‍යයනය කරන්න. වියරු තරුව පොත සහ ගෝඨාට ලියා දන්වමි. පොත් දෙකක් කියවන්න වෙලාව හොයාගෙන. අධ්‍යයන කටයුතු හරහා තමයි අපිට මේ සියල්ල වග විභාග කරගන්න පුළුවන්. ඊළඟට Chapawan Politics, Petroleum. අපේ ඉන්ධන ඛේද වාචකයටත් ඉන්දියාව කෙලිම සම්බන්ධයි. වැඩසටහන් මාලාවක් තිබෙනවා අධ්‍යයනය කරන්න. පිළිවෙලින් ඉන්දියානු මැදිහත් වීම අපට ඕන නම් රාම රාවණා යුගයටත් ගෙනියන්න පුළුවන්. රාම රාවණා යුගයට. ඉන්දියාවේ රාම අපේ හෙලේ රාවණාට පරදිනවා. සීත තමයි මැද්දේ ඉන්නේ. ඉන්දියාව නරේන්ද්‍ර මෝඩි පාලනය දක්වා එක දිගටම වාර්ෂිකව මේ පරාජය සමරන කොහොම සමරන්නේ? අපේ හෙලේ රාවණ රජුරුවන්ගේ විශාල අනුරුවක් හදලා
ගිනිගත් ඊතලයක් සහිත දුන්නකින් විදලා ගිනි තියෙනවා. එතකොට ඉන්දියානුව ඔල්වරසන් හඬ නගනවා. පරාජය ජයග්‍රහණයක් බවට පත් කරගනිමින් ඉන්දියානුවන්ගේ ඔළුව හොදනවා. නරේන්ද්‍ර මෝඩිත් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාත් මේ දැනුත් මේ අවුරුද්දෙත් එහෙම තමයි. රාමරාමනා යුගය ඕනනම් අමතක කරලා කාලිංග මාග ආක්‍රමණයට එන්නත් පුළුවන්. අපේ පොළොන්නරු යුගයම විනාශ කරලා දැම්මා. කාලිංග මාග ආක්‍රමණය. ඊළඟට බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ අපේ කඳුකරේ වැවිලි ආර්ථිකය සඳහා උන්ට අවශ්‍ය කොල්ල කෑම සඳහා දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ ජාතිකයන් නැව් පුරෝගෙන ගෙනාවා. ඒ හරහා කඳුකරය ශ්‍රී ලංකාවේ හදවත දෙමළ බෙදුම්වාදීන් සඳහා තෝතැන්නක් බවට පත් කරනවා. ඉන්දියාව දැනගෙනනේ වැඩේ වෙන්නේ, බලෙන් ගේන්න බෑනේ. ඉන්දියාවත් එදා යටත් විජිත කලාපයක් තමයි. හැබැයි ඉන්දියාව සම්බන්ධයි. ඒ අනුව අපේ රටට ඉන්දියාව නිසා සිද්ධ වෙච්ච හානිය මෙහෙමයි කියලා ගණන් හදලා බලන්න බෑ. වේගෙන් ඉතිහාසයේ හකුලාගෙන ඉස්සරහට එනකොට 30 වසරක LTT බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධය ඉන්දියාව මොනවද නොකළේ? ඉන්දියාවේ LTT පුහුණු කඳවුරු තිබුණා. LTT ඒ තරමට ප්‍රබල වුණේ ඉන්දියාව නිසා. රෝ ඔත්තු සේවයත් ඊට සම්බන්ධ බව අපට අනුමාන කරන්න පුළුවන්. 1987 දී වෙච්ච දේ ඔබට මතකයි. ජූනි 4 වෙනිදා ශ්‍රී ලාංකේය ගුවන් අවකාශයේ ඉන්දියාව ආක්‍රමණය කරනවා. ඇයි? LTT බේරගන්න. LTT කොටු වෙලා අන්තිම තත්පර කිහිපෙ මේ වැඩේ වෙන්නේ. එතකොට මම ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය නියෝජනය කරමි. පුංචි සොල්දාදුවෙක් හැටියට පලාලි ගුවන් තොටුපොළේ සිට මේ සියල්ල බලාගෙන හිටියා. පලාලි හමුදා කඳවුරේ තමයි ඒ මොහොතේ මම වාසය කෙරුවේ. අතීත අත්දැකීම්. ඔබ හිතන්න ඉතාමත්ම භයානක ඉතිහාස කතාවක් ඉන්දියාවට සම්බන්ධයි. අවසානයේදී ඉන්දු ලංකා දේශද්‍රෝහී ගිවිසුම ජේ.ආර්. ගාන්ධිට කන්න වුණා. ගාන්ධි ජීවිතෙන් වන්දි ගෙව්වා. හැබැයි අපට පරම්පරා ගණනාවකට මේ වන්දිය ගෙවන්න ඉතුරු වෙලා තියෙනවා. ඊළඟට ඉන්දු ලංකා ගිවිසුම ගැහුවේ දෙමළ මිනිස් වෙනුවෙන් කියලා තමයි දෙමළ මිනිස් හිතාගෙන හිටියේ. ඒ මැද තියෙන ත්‍රිකුණාමලේ තෙල් ටැංකි කොල්ල කන ප්‍රවේශය. ඉන්ඩියන් ඔයිල් කම්පැනි IOC භූතෙක් වගේ මැද්ද හිටගෙන ඉන්නවා. ඊට පස්සේ චන්ද්‍රිකා චෞර පාලනය යට වෙළඳපොළ වේගයෙන් නතු කරගන්න ගමන් ඉන්දියාව IOC හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලෝක බැංකුවේ සහාය ලබාගෙන PB ජයසුන්දර කියන ආර්ථික ඝාතක ඒජන්තවරයාගේ මැදිහත් වීම ලබාගෙන චන්ද්‍රිකා චෞර රැජින සමග අත්වල් බැඳගෙන අපේ ඉන්ධන වෙළඳපොළට කෙලලා දැම්මා. ඊටම සරුසාර ලාභ ලබන IOC ඉන්ධන පිරවුම්වල විශාල ප්‍රමාණයක් ඉන්දියාව කොල්ල කෑවා. මේ දැනුත් 1 රුපියලක් ඩොලරයක් අපට දෙන්නේ නැතුව බදු මුදල් ගෙවන්න නැතුව ඒවා රිසිසේ පාවිච්චි කරනවා. ඔන්න කල්පනා කරලා බලන්න. ඉන්දියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා S. ජයශංකර් ඇවිල්ලා මේ ඉන්ධන පිරවුම්වල ජංගි අරගලේ පටන් ගන්න මුල් කාලෙදී පරීක්ෂා කරලත් බැලුවා. ඔන්න රටේ තත්ත්වය. ඉන්දියාව තමයි ජීවන හුස්ම දෙන්නේ. ලයන්න හල්බයන්න බයන තමයි අපේ පරයෝ පරට්ටියෝ ඇඳගෙන අපි වන්දන්න එනවා. ඊළඟට කොළඹ වරාය නැගෙනහිර බටහිර පරයන්ත තොරම්බල් කරලා ගෝඨා පාලනේ බන්දේසියක තියලා ගෞතම අදානිට දුන්නා. ඉන්දියාවන් පංගුව බේරුවා. ගෝඨා පාලනය. රනිල් මෛත්‍රී රනිල් ඊනියා යහ පාලනේ නවත්තපු තැනින් ගෝඨා පාලනේ පටන් ගත්තා. තනියෙන් තමයි මෑන් ගේම දුන්නේ. ඊළඟට ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික. ඒ අසබඩ ත්‍රිකුණාමල වරාය අතිශය මාරාන්තික මිලිටරි මර්මස්ථානයක්. වෙළඳ මර්මස්ථානයක්. කලාපයෙන් පාලනය කරන්න පුළුවන්. මේ සියල්ල දැන් IOC සහ අදානි සමූහය කෙල හලහල ග්‍රහණය කරගන්න බලාගෙන ඉන්නේ. ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික 11 කපටි නරි රංචි ප්‍රධාන නරිරාල උදේ ගම්මන් පිළගේ සහායෙන් හිටපු බලශක්ති අමාත්‍යවරයා විමල් වීරවංශගේ ජාතිකවාදී රෙද්දස්සෙන් කොල්ල කන්න අවශ්‍ය මූලික වැඩ ටික කරගෙන තියෙනවා. ඊළඟට මන්නාරම් ද්‍රෝණියේ ඉන්ධන ඒ කියන්නේ ඛනිජ තෙල් නිදි සහ ස්වභාවික වායු නිදි සියල්ල කොල්ල කන්න අවශ්‍ය පිඹුරුපත් සකස් කරලා තියෙනවා. ඉන්දියාව රිජියුම් සම්බන්ධ බව පේනවා. තොරතුරු හරියටම හොයාගන්න තවම අපට අමාරුයි. සියල්ල අනාගතේ විසඳෙන්න නියමිතයි. දැන් හදන්නේ ආදම්ගේ පාලම දිගේ දැනටමත් පලාලි ගුවන් තොටුපොළ
නොනිල ආකාරයෙන් ඉන්දියාව අත්පත් කරගෙන ඉන්නේ. ආදම්ගේ පාලමත් හදාගන්න පුළුවන්ද කියලා මේ මොහොතේ සුබ්‍රමණියන් ස්වාමීලා ධම්මවල මොඩි පාලනය කල්පනා කරනවා. ඇමරිකාවේ සහාය මත මිලින්ද මොරගොඩ අපේ රටට විදුලිය ලබා දෙන රහන් පද්ධතියක් මුහුද යටින් එළලා ආදම්ගේ පාලම යථාර්ථයක් බවට පත් කරගන්න හදන මේ සියල්ල මැද තමයි අපි මේ සියල්ල ගැන කතා කරන්නේ. අවසානයේ ඉන්දියාවේ ජීව හුස්ම අපට ලබා දීම පිළිබඳව ජනාධිපතිවරයා පෙරේදා ඉන්දියාවට මෝඩි පාලනයට ස්තුතිවන්ත වෙනවා. අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් මහ ජනතාව වෙනුවෙන් අපේ ආච්චි අම්මා ජීවිතුන් අතර හිටියනම් නොදකින් නොදොමකින් තුහ් කියලා අනිවාර්යයෙන්ම කාර්ලා කියලා ගහනවා. ඔන්න තත්ත්වය. 2012 අතරතුර ෆ්‍රී නමින් පටන් අරගෙන අවුරුදු 10ක් නිදහස් සංවාද වැඩබිම එක දිගටම අපි ගොඩනගමින් ආවා. ඒ කාලය තුල මේ සියල්ල ගැන අපි කතා කරුවා. එතකොට nidahaslanka.com වෙබ් අඩවියක් තිබුණා. ඊට අමතරව තනින් තන පාරෙන් පාරේ වීදියෙන් වීදියේ ගමෙන් ගමට ගිහින් දොරින් දොරට ගිහිල්ලා එකාට එකා මුණ ගැහිලා මිනිස්සුන්ට මේ ගැන කියන්න පටන් ගත්තා. මිනිස්සු ගණන් ගත්තේ නැහැ. ජනප්‍රිය ජනමාධ්‍ය තුල චාපාවන මම දැන් නැත්තේ මොකෝ කියලා මගෙන් ඇහුවා. දැන් ටීවී වල ඉඩ දෙන්නේ නැද්ද කියලා මගෙන් අහනවා. ඔන්න අපේ අරගලයට වෙච්ච දේ. හැබැයි නොනවතින අරගලය එක දිගටම. ඔබට උදාහරණ දෙකක් දෙන්නම්. අද අපි මේ අත්විදින මහා දේශපාලන ඛේදවාචක, බහු දේශපාලන ඛේදවාචකේ. අපි 2007 පෙබරවාරියේ 5 වෙනි අවුරුද්ද සැපිරෙන 11 වෙනි පත්තරේ මුල් පිටුවේ මෙන්න මෙහෙම විග්‍රහ කරනවා. ඔබට පේනවද? මහින්ද චින්තනය කොහොමද රටට කෙලවන්න ලකලෑස්ති කරවන්නේ කියලා. මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ ඒ කියන්නේ අද ඔය ඉන්න අනුර කුමාර සෙලෙන්ස්කි දිසානායකලා මහින්ද රාජපක්ෂත් එක්ක එකට එකතු වෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලෝක බැංකුවේ ආර්ථික ඝාතක වැඩපිළිවෙල හෙවත් මහින්ද චින්තනයේ සමග ඒකාබද්ධ වෙලා රටට කෙලවන වැඩ ටික කරමින් හිටියේ. අද එන අපට එව්ව මෙව්ව කියන්න. දස අවුරුදු මහින්ද චින්තන සලස්ම ලෝක බැංකු ව්‍යාපෘතියමයි. අපි පැහැදිලි කරලා මේ සියල්ල මේ පුවත්පත් හරහා කතා කරලා තියෙනවා. කොළඹ මහජන පුස්තකාලයේ මේ පුවත්පත් සියල්ල තියෙනවා. ඔබට අවශ්‍ය මොහොතක අධ්‍යයනය කරන්න පුළුවන්. තවත් එක උදාහරණයක් අද අපි කියවගන්නේ ගෝඨා රනිල් ක්‍රීඩාවක් ගැනනේ. ඒ කියන්නේ රාජපක්ෂ කල්ලියේ නූතන තරවුකරුවා 2022 වෙනකොට 2019 දී පුප්පල ගන්න. හරි. ගෝඨාභය රාජපක්ෂ. ඒ කියන්නේ රනිල් ගෝඨාභය රනිල් මේ මොහොතට අදාළව 2006 වෙනකොට අපි යෝජනා කරමින් හිටියා කොහොමද මහින්ද රනිල් මහින්ද එකට එකතු වෙලා IMF ලෝක බැංකු ව්‍යාපෘති හරහා රටට කෙලවන්න හදන්නේ කියලා. ඔබ විශ්වාස කරන්නේ 2006 කාලේ ගණන් බලා ගන්න. මහින්ද රනිල් එකඟතාව රටට හානියක්. ඔබට පේනවද? කොහොමද පුරෝකතනය 2006 මේ සියල්ල නිදහස් සංවාද වැඩබිම හරහා එක දිගටම අපි මාධ්‍ය දේශපාලන අරගලයක් විදිහට කරගෙන එනවා. මේ දැනුත් ඒ නිසා තමයි අපි බය නැතුව මේ අරගලය දැන් ඔබ දකින අරගලය ඔබ අත්විඳින අරගලය ජංගි අරගලයක් කියලා කියන්නේ. මේ ජංගි අරගලයට එරෙහිව තමයි නිදහස් සංවාද වැඩබිමේ මාධ්‍ය දේශපාලන අරගලය යලි වැඩබිමක්. ඊළඟට වොෂින්ටන් නවදිල්ලි කොළඹ මෙහෙයුම ගැන ජංගි අරගලය හරහා ගොඩනගපු ආර්ථික ඝාතක වැඩපිළිවෙල ගැන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෙරේද මේ රාජාසන කතාවේදී විග්‍රහ කරනවා. ඔහු කියනවා IMF සමග ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරි රෝඩ් මැප් එක ෆ්‍රේම්වර්ක් එක දැන් හදලා තියෙන්නේ අපි ඒ සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් විදිහට වැඩ කරමු කියලා. IMF කියන්නේ වොෂින්ටන් මතක තියාගන්න. IMF නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ යලි China One Belt One Road Indo-Pacific කළු ක්‍රියාන්විතයට අදාළ වොෂින්ටන් කේන්ද්‍රයමයි. එතකොට ඇමරිකාව තමයි ආර්ථික ඝාතක වැඩපිළිවෙල රට තුල ක්‍රියාත්මක කරවන්නේ ජංගි අරගලයේ මතින්. එතකොට ජංගි අරගලේ කාගේද කියලා ඔබට තේරෙන්න ඕන. ජනාධිපතිවරයා කියන මේ කතාවේදී ඇමරිකා එක්සත් ජනපදයේ එංගලන්තේ ලසාඩ් ක්ලිෆර්ඩ්
chance කියන මූල්‍ය සහ නීති උපදේශක ආයතන දෙකත් වැඩ කරනවා මේ ගමන සඳහා රට ගොඩ දාන්න. මතක තියාගන්න මේ තරවුකාර ආයතන දෙකට මේ හිර වෙලා කොටු වෙලා ඉන්න අපේ රටේ ඔබේ මගේ අපේ මහජන මුදල් වලට සාපේක්ෂ විදේශ සංචිත වලින් අපේ ඩොලර් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 5.6ක් ගෙවන්න ඕන. කෝටි 200කට එහා මුදලක්. මොකටද? අපේ ආර්ථිකය ගොඩ දාන්න උන්ගේම ණය උගුල උන් ලව්වම ප්‍රතිව්‍යුහගත කරණය කරගන්න. ඔන්න කතන්දරේ. එතකොට මේ සෙල්ලම ඔබට තේරෙන්නේ නැද්ද මොකද්ද කියලා? ගෝඨා පොඩ්ඩක් එහාට වෙලා රනිල්ට දෙනවා ගෝඨට කරගන්න බැරි වැඩ ටික කරගන්න. විශේෂම ව්‍යවස්ථාවට කෙලවලා ආර්ථික ඝාතක ව්‍යායාමයේ රට මත මුදා හරින්න. ඊටාම සරල සූත්‍රයක්. මේ කතාවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇඟ කිලිපොළ යන කතාවක් කියනවා. මොකද්ද? පරාක්‍රම බාහු රජතුමා මතක් කරලා කියනවා අහසෙන් වැටෙන එක ජල බිඳුවක් අපතේ නොයවීමට අප වග බලාගත යුතුයි කියලා. මොකද්ද මේ කියන්නේ? අපහු සැක හිතන්න එපා. ජල කොල්ලය. සියලු භූගත සහ මතුපිට ජල සම්පත් කොල්ල කරන මහා ජල කොල්ලය. කැපිටල් මහරජාගේ ගම්මැද්ද වැඩ පටන් ගන්න තියෙන්නේ. ඒක ප්‍රධාන තරවුකර ආයතනයක්. තවත් ආයතන විශාල ප්‍රමාණයක් අපේ රටේ අපේ භූගත සහ මතුපිට ජල සම්පත් අත්පත් කරගෙන අපේ අහිංසක මහ ජනතාවට ජලය විකුණලා ඉස්සරහට තමන්ගේ මඩි තර කරගන්න හදන්නේ. එතකොට වතුර ඇති හැකි අයට පමණයි. සල්ලි තියෙනවා නම් වතුර බොන්න පුළුවන්. සල්ලි නැත්තම් පිපාසයෙන් මැරෙන්න පුළුවන්. ජල කොල්ල එක දිගටම. මේ ජල කොල්ලේ උන්ගේ සංකේතය බවට පත් කරගෙන තියෙන්නේ කියන්න ලැජ්ජයි. පරාක්‍රම පිළිරුව. මෙති ලංකා ජලනී කියන කුප්‍රකට රාජ්‍ය නොවන ආයතනය හරහා සමාජගත කරලා තියෙන්නේ. මේ පරාක්‍රම පිළිරුව ගැන තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ පෙරේද කියන්නේ. ඒ කියන්නේ ජල කොල්ලේට මෑන් ලෑස්ති වෙනවා. එක දිගටම චන්ද්‍රිකා රනිල් මහින්ද මයිටි රනිල් ගෝඨා දැන් යලි රනිල් මේ රටේ ජලය කොල්ල කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරමින් ඉන්නවා. මේ පරාක්‍රම පිළිරුව පිළිබඳ කතාව තවත් එහාට යනවා. මේ ගැනත් අපි කතා කරලා තියෙන මේ වැඩසටහන් මාලාව Chapa for Water බලන්න so called water management නැත්නම් ඊනියා ජල කළමනාකරණය ගැන අපි එක දිගට කතා කරනවා. මේ මහ පොතේ මොකද්ද මහ පොත? ශ්‍රී ලංකා a heritage of water අනේද කියයි. ජලයේ කොල්ල කන්න ගහන ගැට මේ පොතේ ඉතා පැහැදිලිව ඔවුනුත් මේ පරාක්‍රම පිළිරුව සංකේතය හැටියට පාවිච්චි කරනවා. ඔබට පේනවද? එතකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ අහසෙන් වැටෙන හැම ජල බිඳුවක්ම අපතේ නොයවා මුහුදට නොයවා අපි ප්‍රයෝජනෙට ගන්න ඕන කියලා කියන්නේ ජල කොල්ලය දියත් කරන්න ඕන කියන්නේ. අපව සැක හිතන්න එපා. අපේ වතුර ටිකට කෙලින් හදන්නේ. මුන් දන්න සංවර්ධනය. ලබ්බ තමයි දන්නේ. ඊළඟට සමාජ සාධාරණ කොමිසමක් ගැන කතා කරනවා. සමාජ සාධාරණ කොමිසමක්. අපට වෙච්ච අසාධාරණේ දන්නේ නැහැ. අයියලා හොයන්න හදන්නේ. මොකද කරන්න හදන්නේ? රාජ්‍ය ව්‍යවසායන් සියල්ල ඉවර කරලා දාන්න. නිදහස් අධ්‍යාපනයේ සෞඛ්‍ය සේවාව ඉවරයි. ඒ අනුව ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමුඛ කාර්යභාරයක් ඇටියට උන් සලකන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සේවා විකුණා දැමීම වග ඔබට යලිත් මතක් කරන්න කැමතියි. කෙලවලම් දාන්න හදන්නේ. එතකොට නැති බැරිය උන්ට අධ්‍යාපනයක් නැහැ. නැති බැරිය උන්ට සෞඛ්‍යයක් නැහැ. ඔබ දැන් කියයි රජයේ රෝහල් වල දැනුත් බෙහෙත් නැහැ නේ කියලා. ඒ වෙන කතා. අපි ඒවා සංවර්ධනය කරන්න ඕන. අඩුපාඩු හදා ගන්න ඕන. නිදහස් අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සේවාව අතර කතාව හරි සරලයි. අපේ ගොවි මහත්මයෙක් ගොවි බිමේ වැඩ කරනවා. ඔහු උපයනවා. බදු ගෙවනවා. මේ බදු මුදල් වලින් පාසලේ ගුරුවරයා උගන්වනවා. ඒ ගුරුවරයාට පඩි ගෙවනවා. ඒ ළමයා ලොකු වෙලා වෛද්‍යවරයෙක් බවට පත් වෙනවා. ඒ වෛද්‍යවරයා ග්‍රාමීය රෝහලේ හෝ රජයේ වෙනත් රෝහලක හෝ ජාතික රෝහලේ වෛද්‍යවරයෙක් හැටියට සේවය කරනවා. යලි පඩි ගෙවන්නේ මේ ගොවි මහත්මයා. තාත්තා පුතාට පඩි ගෙවනවා. තාත්තා ලෙඩ වෙනවා. පුතා තාත්තට ප්‍රතිකාර කරනවා. කාගේ මුදල් වලින්ද? තාත්තාගේ මුදල් වලින්. ඊටම සරල යාන්ත්‍රණයක්. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී මුහුණු සුබසාධනවාදී රාජ්‍ය ක්‍රමයේ අතිශය සාර්ථකයි. අපේ පරට්ටියෝ හොරු චක්කඩි දූෂණ වංචා අක්‍රමිකතා ඉහවහ ගිහිලා ඊට අමතරව මේ මොහොතේ රාජ්‍ය බිඳින්න
ඊට එරෙහිව ආර්ථික ඝාතක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව රාජ්‍ය ව්‍යවසායන් අවසන් කරන්න කතා කරනවා. අන්තරේ පේන්නේ නැහනේ. අන්තරේ සටන් කරන්න ඕන මේ සඳහා. හැබැයි අන්තරේ ජංගි අරගලේ නිසා චොර කරලා දැම්මා. වසන්ත මුදලිගියලට ලහිරු වීරසේකරලට යලි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන්න පාරක් ඉතුරු කරලා නැහැ. ජංගි අරගලකාරයෝ. රනිල් ඒ යතින් අලයක් නෙවෙයි මොලයක් වගේ යලිත් වතාවක් තහවුරු කරලා තියෙනවා. ගෝඨත් එහෙම තමයි. ගෝඨා හෙමීට රනිල්ට පුටු දීලා පැත්තකට වුණා. එච්චරයි. මචං ඉතුරු ටික කරගෙන ඵලයන්. දෙන්නටම උපදෙස් දෙන්නේ උඩින්. හරිනේ. Pathfinder Foundation මිලින්ද මොරගොඩ. දකුණු කකුලේ මහ පටංගිල්ල කටේ දාගෙන හප බඩ කස නවදිලි සිට බඩ පිනුම් ගහනවා ඇති අපේ නොවන හාමුදුරුවරුන්ටත් ඇහැක් ගහලා. ඕමල්පේ සෝබිත ත්‍රස්තවාදී හිමිනම් මහාචාර්ය මැදගොඩ අබේතිස්ස තරවුකාර හිමිනම් ඔක්කොම එකතු වෙලා රටට කෙලින හැටි සංඝ බලය පාවිච්චි කරන හැටි අපි කතා කරමින් ඉන්නේ. ඒ තවත් කතා. ඊළඟට ලෝකේ බලවත්ම ආර්ථික කලාපය ඉන්දියානු කලාපය වෙනවලු. චීනු පිස්සු වට්ටලා සේදමාවත පටන් ගත්ත නිසා ඉන්දියාව ඇමරිකාව එකතු වෙලා හිතනවා මේ කලාපය තමයි අනාගතයේ මහා ආර්ථික කලාපය කියලා. ගෝඨාභය රාජපක්ෂත් 2019 වෙනකොට කාගෙදු අත්පිටපතකට අනුව ඔය වගේ කියමින් හිටියා. මෙන්න අනාගත පොලිටිකල් ඉකොනොමික් හබ් එක ඉන්ඩෝ පැසිෆික්. ඒ නිසා අපේ රට මාර රටක් වෙනවා. රට සුඛිත මුදිත දේශයක් වෙනවා. ඇත්තටම සිද්ධ වෙන්නේ උන්ගේ උමනාවන් සඳහා අපේ පොළොව කොල්ල කන්න පොළොව සකස් කරන එක. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ අනු පෙරේද කියනවා භූමියේ උපරිම වාසිය අපි ගන්න ඕනලු. යුක්‍රේනයේ ගිනි ගන්නකොට දැන් තායිවානයේ ගිනි ගන්න නියමිතයි. ගිනි ගන්නකොට භූමියේ වාසිය මොකක්ද කියලා අපට තේරුම් යාවි. මේ කලාපයට ලෝක ආර්ථිකය ගලාගෙන එන වාය කියන පදනමම භූදේශපාලනික මිත්‍යාවක්. ඔබේ දිනපොතක ලියා ගන්න. එහෙම වෙන්නේ නැහැ. ගෝලීය පරිමාණ වෙළඳපොළ චලනය වෙනවා තමයි. හැබැයි මේ විදිහට එක අන්තයකට ගලාගෙන ගිහිල්ලා ඒ අන්තය ලෝකේ බලවත්ම අන්තය බවට පත් කරන්න ඉතිහාසය ඉඩ දෙන්නේ නැහැ. තවත් සාධක ගණනාවක් වැඩ කරනවා. ඒ අනුව මේ සියලු කතාවල මුල මිත්‍යාවක්. නමුත් ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මේ කතා කරන්නේ ඉඩම් කොල්ලේ ගැන. ඔහු අග්‍රාමාත්‍ය දුහුරේට ආපු ගමන් ඉඩම් බහර අමාත්‍යවරයා හරින් ෆර්නෑන්ඩු සහ ඔහුගේ තරවුකාර මිත්‍රයා මනුෂ්‍ය නානායක කරත් අල්ලගෙන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හෝ වෙන තැනකදී අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජංගිකාරයෝ අල්ලගෙන වෙන කොහෙදී හරි වෙන්න පුළුවන්. මොකද කෙරුවේ? පුත්තලම් ප්‍රදේශයේ අහිංසක අසරණ පක්ෂ වහල්ලුන්ට කතා කරලා කිව්වා මෙන්න ඉඳා තියාගෙන ඉන්න කියලා රෙදි කෑල්ලක් වගේ කොළ කෑල්ලක් දීලා දුම්රිය දෙපාර්තමේන්තුවේ රක්ෂිත ඉඩම් කුට්ටි කරලා කට්ටි කරලා ඉඩම් අංක දාලා ඉඩම් බැංකුවට ගොනු කරන කුමන්ත්‍රණේ දියත් කෙරුවා. දැන් ඉඩම් බැංකුවට දුම්රිය රක්ෂිත ඉඩම් කොටු කරලා තියෙන්නේ. ඒ අනුව අනාගතයේදී මේ සිතියමට අදාළ ඉඩම් ටික කොල්ල ගන්න ඇමරිකානු තරවුකරුවන්ට ඉඩ ලැබෙනවා. උන්ගේ මරමස්ථාන හදාගන්න, මිනිමරු කොරිඩෝස් හදාගන්න. රනිල් වික්‍රමසිංහ මේ කියන භූමියේ වාසිය ලබා ගන්න එහෙම තමයි. ඉදිරි වසර 25ට ආර්ථික සලස්මක් හදනවලු. ඒ කියන්නේ ආසන්න වශයෙන් හදලා බලන්න මේ කියන්නේ 2050 ගැන. වියරුත් තරුවේ 2050 ගමනාන්තය ගැන මේ කියන්නේ. රනිල් වික්‍රමසිංහට කවුද ජනවරමක් ලබා දුන්නේ? ජනවරමක් නැහැ. ජනවරම තමයි ජංගි අරගලේ. එහෙම ගත්තොත් රනිල් වික්‍රමසිංහ ජංගි අරගලේ ප්‍රධාන එක මොලකරුවෙක්. ඒ ගැනත් අපි ඉදිරියේදී කතා කරනවා. අන්තිමට 2050 දී රට අවසන් කරන්න ජංගි අරගල කරුවන්ට කොළඹ මහනුවර නගර සභා ඇසුරෙන් තැන් හදලා දෙනවලු අරගල භූමි හැටියට. ඔබට මතකද ගෝඨාභය රාජපක්ෂත් 2020 පටන් ගන්නකොටම ගෝල්ෆේස් අද මේ ජංගි අරගල භූමිය තියෙන තැන පුවරුවක් ගහලා අරගල භූමියක් නිර්මාණය කෙරුවා. ඒ කියන්නේ 2050 දක්වාත් මේ ජංගි අරගලය විවිධ මුහුණුවර වලින් පවත්වාගෙන යන්න ගෝඨා රනිල් තරවුකාර මෙහෙයුම සැලසුම් කරලා තියෙනවා. උන් දන්න සැලසුමක් නෑ. උන් ලව්ව කරවනවා. අනුර කුමාර සෙලෙන්ස්කි දිසානායක, කුමාර් ගුණරත්න ඇතුළු හැච්චෝ පැච්චෝ ඒ සඳහා සූදානම්ින් ඉන්නවා. රංජන් රාමනායකත් හිරෙන් නිදහස් වෙලා එන නියමිතයි. ඔක්කොම එකතු වෙලා ජංගි අරගලය එක දිගටම පවත්වාගෙන යනවා. රටට කෙලින ව්‍යාපෘති සම්පූර්ණ වෙනතුරු
මෙන්න කතාව. වෘත්තීය සමිති රිලා නැටුම් නටන්නේ ඒ සඳහා තමයි. දැන් අරගල කාර්යාංශයක් හදන බවත් රනිල් වික්‍රමසිංහ කියනවා. අරගල කාර්යාංශය මේ ජංගි අරගලේ සඳහා 24 පැයම අරලා තියෙන්නේ කෙනෙකුගේ දුක් ගැනවිලි ගිහිල්ලා කියන්න පුළුවන් ජංගි අරගලේ ඉන්න ගමන්. ඊළඟට රාජ්‍ය සභා මණ්ඩපයක් වගේ පාර්ලිමේන්තුව නිහඬව බලාගෙන ඉද්දි රාජාසන කතාව කරන ගමන් අවසන් කොටස වෙන් කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විවස්ථා කුමන්ත්‍රණය ගැන කියන්නේ. අපි නොදන්න චෙස් විවස්ථා කුමන්ත්‍රණය. දැනට 22 ගෙනල්ලා වැඩේ පිරිමහ ගම්මුළු අලුත් විවස්ථාවක් ගේනවලු. 2015 සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මොකද්ද අටමගලකුත් පටලවල තමයි කතාව කියන්නේ. මාදුලාවේ සෝබිත හිමි මතක් වෙනවා. පව්. මාදුලාවේ සෝබිත හිමි නොදැන්න ප්ලේ කරපු අහිංසක අසරණ තරවුකාර හිමි නමක්. මට පුද්ගලික මුණ ගැහිලා තිනවා. දන්න ලබ්බක් නැහැ. අන්තිමට ජීවිතේ කෙලවර කරගත්තා. සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය. පට්ට NGO කතාවක්. කතාව දැන් ඕමල්පේ සෝබිත හිමි එදා මාදුළුවාවේ සෝබිත හිමි. නිකන් කල්පනා කරලා බලන්නකෝ. දේශපාලන දෛවෝපගත සිදුවීම් තමයි මේ සියලු සිදුවීම්. සෝබිත හිමි බානක් බුද්ධාගම තොරම්බල් කරලා සර්ව ආගමික නිරාගමික ලයින් එක අල්ලනවා ඊළඟට ඔය කතාවේ අන්තිම හරියදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 1977 සිට රනිල්ගේ අභිලාෂය දැන් ජංගි අරගලකාරයෝ නිරූපණය කරනවා කියලා ඔහු සතුටින් ඉන්නේ. ඒ බව ඔහු පැහැදිලිවම කියනවා. දෙමළ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දෙන්නත් ඕනලු. ඒ කියන්නේ විවස්ථා කුමන්ත්‍රණය ඉතා පැහැදිලි. 2015 කරගන්න බැරි වෙච්ච සහරාන්ගේ පාස්කෘදා පුපුරා යෑමෙන් පුපුවාගත්ත ගෝඨා පාලනයෙන් කරගන්න බැරි වෙච්ච බෙදුම්වාදී ව්‍යාපාරය තවදුරටත් ඉදිරියට ගෙනියන්න තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව ජංගි අරගලෙන් පුප්පල ගන්නේ. ඊළඟට කියනවා විදේශගත දෙමළ ජනතාව සම්බන්ධ කරගන්නවලු ඉදිරි වැඩවලට රට ගොඩ ගන්න. දෙමළ ජාතික සන්ධානය උඩ පැන පැන කෘතිඝෝෂා නගන්න ඇති. ඇහුනේ නැහැ. එහෙම වෙන්නේ නැති. එම්.ඒ. සුමන්තිරන් ඇයි එම්.ඒ. සුමන්තිරන් තමයි කිව්වේ දෙමළ ඩයස්පෝරාවට ඕනතරම් ඩොලර් තියෙනවා. අපේ ඉල්ලීම් වලට ඉඩ දෙනවා නම් ඒ කියන්නේ උතුරු නැගෙනහිර පිළිබඳ ප්‍රශ්න විසඳලා දෙනවා නම් ඒ කියන්නේ ඊළමට අවශ්‍ය ප්‍රවේශ හදලා දෙනවා නම් ඔවුන් මෙහි ඇවිල්ලා ආයෝජනය කරනවා කියලා. දැන් රනිල් වික්‍රමසිංහ මේ විදේශගත දෙමළ ජනතාව කියන්නේ දෙමළ ඩයස්පෝරාවට තමයි. දෙමළ ඩයස්පෝරාව කියලා එකක් නැතිලු. ලෝකේ පුරාම ඉන්න අය ඩයස්පෝරාවට අයිතිලු. සිංහල දෙමළ මුස්ලිම් එක එක මගුල් කට දැන් කියනවා. ඩයස්පෝරාව කියන්නේ දෙමළ ඩයස්පෝරාව. මතක තියාගන්න. විද්‍යාත්මක යෙදුමක් එය. යම් රටක ජීවත් වෙන්න බැරි අය රටවල් වලින් පිටුවහල් කරපු අය ඒ රටවල් වලට අදාළ ඩයස්පෝරාවක් හදා ගන්නවා. ඩයස්පෝරාව කියන්නේ ඓතිහාසික යෙදුමක්. අපේ රටේ හිටපු දෙමළ මිනිස්සු බොරු කියලා පිට රටවල් වලට පැනලා අපිට ශ්‍රී ලංකාවෙ ඉන්න දෙන්නේ නැහැ කියලා ඩයස්පෝරාවක් හදාගෙන තිනවා. එය දෙමළ ඩයස්පෝරාවක් තමයි. ශ්‍රී ලාංකික ඩයස්පෝරාවක් නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ විදේශගත දෙමළ ජනතාව කියලා කියන්නේ දෙමළ ඩයස්පෝරාවට. දැන් හරිනේ. සනීපයිනේ. සියල්ල ජනසභාවක් කරහා තීරණය කරනවාලු. මම තනි කැමැත්තට වැඩ කරන්නේ නැහැ. මහජනතාවගේ අදහස් ගන්නවා. අදහස් ගන්නේ ජන සභාවට. ජාතික සභාවක් ගැනත් ඒ ඇස්සේ කියන මොන ලයන්න, හල් බයන්නේ, බයන්නේ කතාවක්ද කියලා අපි දන්නේ නැහැ. රනිල් මෛත්‍රී රනිල් සාකච්ඡා ඒ ඇස්සේ පටන් අරගෙන තිනවා. මෛත්‍රීපාල සිරිසේන ඊයේ ඒ කියන්නේ හිටපු ජනාධිපතිවරයා වර්තමාන ජනාධිපතිවරයා තමන්ගේ ගමන් සගය රනිල් වික්‍රමසිංහ මුණ ගැහෙන්න ගිහිල්ලා මේ ජාතික සභාව හදන හැටි සාකච්ඡා කරලා එනවා. දැන් ඔක්කොම එක මිටකට අවිලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේනත් එක්ක යලි. සජිත් ප්‍රේමදාසත් එක්ක යලි. අනුර කුමාර සෙලෙන්සි දිසානායක දුෂ්ටයාගේ චරිතය කරමින් පැත්තකට වෙලා ඇහැක් ගහලා වැඩේ කරගන්න ඉඩ දෙනවා. කුමාර ගුණරත්නම් තිරේ පිටිපස්ස ඉඳගෙන අවශ්‍ය මොහොතක ත්‍රස්තවාදී වපුරනවා අන්තරිත් අල්ලගෙන. පෙරට්ට කොහොමද ඉන්නවා. ඔන්න කතන්දරේ. වෘත්ති සමිතිකාරයෝ ඊයේත් කොටුව ඉස්සරහා කොටුව ස්ටේෂන් එක ඉස්සරහා පිස්සුවක් කෙලිය ගැනත් අපි කතා කරමු. ඒ කවරින් ෆයර් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වැඩේ කරගෙන යන්න අපි ගේම දෙන්නම් පාරේ කියලා කියනවා. දැන් මොකද සිද්ධ වෙලා තියෙන්නේ? 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබා දුන්නු 6924255ක හෙවත් සමස්තයෙන් 52.25ක මහා ජනවරම ජනතා අභිලාෂය ජංගි අරගලේ හරහා
සම්පූර්ණයෙන්ම විකෘති කරලා ප්‍රජාතන්ත්‍රවාදයේ සම්පූර්ණයෙන්ම මහා ඛේදවාචකයක් බවට පත් කරලා තියෙනවා. දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ ජනතා වරමක් නෙවෙයි. දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ ජනතා අභිලාෂයක් නෙවෙයි. ඍජුවම චීනුන්ට, ඇමරිකානුවන්ට, ඉන්දියානුවන්ට පංගු බේරන බහු දේශපාලන කළු ක්‍රියාන්විතයක්. ජංගි අරගලය අන්න ඒ සඳහා රනිල් වික්‍රමසිංහ ජංගි අරගලයෙන් පිපෙන පොහොට්ටු මතක තියාගන්න. ඊළඟට මේ සියල්ල මැද්දේ ඔබට මතක් වෙන්න ඕන අනුර කුමාර සෙලෙන්සි දිසානායක නුගේගොඩදී කියපු ප්‍රජාතන්ත්‍රවාදී අභිබවායන් නීති රෙගුලාසි නොසලකා හැරෙන ව්‍යවස්ථාව පැත්තකටම දාන වියරු බලහුව මාරුව. හරිනේ? මෙන්න කතන්දරේ. අනුර කුමාර සෙලෙන්සි දිසානායක බිම් මට්ටමේ ගම් මට්ටමේ අහිංසක අසරණ පීඩිත ජනතාවගේ කරපිටින් රනිල්ව බලයට ගෙන ආපු විදිහ. ජංගි අරගලය. කුමන්ත්‍රණයේ ස්වභාවය වටහා ගන්න ඉතාම හොඳ පැහැදිලි උදාහරණයක් ඔබට ඉදිරිපත් කරන්න. එතකොට අපේ සංවාදය සම්පූර්ණ වෙනවා. ජූලි 9 වෙනිදා පහුගිය ජනාධිපති මන්දිරයට කඩාපනින ජංගි අරගල කරුවෙක් හෙවත් ත්‍රස්තවාදියෙක් උදේනි කළු තන්ත්‍රී කියන හාදය මෑන් වරායේ වෘත්තීය සමිති හිටපු නායකයෙක්ලු ආරක්ෂක නිලධාරියෙක්ලු මෑන් ජනාධිපති ධජය ඇඳ ඇතිරිල්ලක් හැටියට පාවිච්චි කරනවා. ලයිව් ඇවිල්ලා ඔබ බලන්න මූණු පොතේ ලයිව් ආපු වැඩසටහනක් තිබෙනවා බලන්න පුළුවන් ඔබට තවමත් ඊටම කෙටි වීඩියෝ සටහනක් ජනාධිපති ධජයට ඔහු අපහාස කරනවා ඒ ධජේ මත වැතිරිලා. ඊළඟට මිනිහා 29 වෙනිදා පහුගිය අත්අඩංගුවට ගත්ත බව ජනමාධ්‍ය වාර්තා කරනවා. කතාව දන්නේ ඊළඟට ඉස්සරහට ගලාගෙන යන්නේ කොහොමද කියලා. මේ මෑන් ඒ කියන්නේ උදේනි කළු තන්ත්‍රි මෙහෙම වැඩක් කිරුවේ ඇයි? අස්වාභාවික සිද්ධියක් නේ. ජනාධිපති මන්දිරයට රිංගලා ජනාධිපති ධජය ඇඳක් උඩ දාලා ගෙදරත් අරන් ගිහිල්ලා. ඇඳක් උඩ දාලා බුදියගෙන ජනාධිපති ධජයට අපහාස කරන වීඩියෝවක් රිලීස් කරනවා. ඔබ හිතන්නේ සාමාන්‍ය සිද්ධියක් කියලාද? නෑ. මේ අනිවාර්යයෙන්ම ගතමනාවකට කරපු පට්ට ගේම් එකක්. ඒ ගැන තමයි දැන් අපි අවධානය යොමු කරන්නේ. මේ වීඩියෝයේ ඔහු කියනවා රජාගේ කොඩිය මා ළඟ මං කොඩිය පුච්චනවා. රජාට දැන් ඉන්න බෑ. කවුද කියන්නේ? මේ උදේනි කළු තන්ත්‍රී කියන හාදයා. මෑන් පව් මෑන්ට ගානක් දෙන්නේ නැති මෑන් ගංජා ගහලා හරි කුඩු ගහලා හරි කසිප්පු ගහලා හරි මේ වැඩේ කරන්නේ නැති. මෑන් දන්න මගුලක් නෑ. මෑන් ලව්වක් කරවන්නේ මොකද්ද? අසාමාන්‍ය සිද්ධියක් නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඊට පස්සේ ජංගි අරගලේ මතින් පිපිලා වැඩ බලන ජනාධිපතිවරයා හැටියට කොහෙද දිවුරුම් දෙන්නේ? දිවුරුම් දෙන්නේ කොල්ලුපිටියේ වාලුකාරාමේදී. ඔහු ජනාධිපති කොඩිය අයින් කරනවා. සිංහ කොඩිය පමණයි තියෙන්නේ. ඔහු කියන ජනාධිපති කොඩිය මින් පස්සේ නෑ තහනම් කරනවා. අතිගරු ජනාධිපති කතත් නෑ. ඒ සියල්ල තහනම් කරනවා. ඒතර මිනිස්සු කරන්නත් ඇති. ඇත්තටම කරන්නේ විධායක ජනාධිපති ධූරය අර උදේනි කළු තන්ත්‍රී කියන හාදය ලව්ව චොර කරවලා ගලවලා දාන එක. උදේනි කළු තන්ත්‍රී සහ රනිල් වික්‍රමසිංහ අතර සම්බන්ධයක් තියෙනවා. ඒක ගැන අපි අධ්‍යයනය කරන්න ඕන. සමීපව නිරීක්ෂණය කරන්න ඕන. අරගලේ කාගේද? ජංගි අරගලේ කාගේද? ඓතිහාසික ප්‍රශ්නය අප ඉදිරිපිට. ජනාධිපතිවරයා ජනාධිපති කොඩිය වීසි කරලා මින් පස්සේ ජනාධිපති කොඩි නෑ. ජාතික කොඩිය පමණයි. අතිගරුත් නෑ කියලා නිකන් හිටියේ නෑ. මේ අපි දැන් කතා කරන රාජාසන කතාවේදී පෙරේදා කියනවා ජනාධිපතිවරයා ජනතාවට ඉහලින් වැජබෙන රජෙක් හෝ දෙවියෙක් විය යුතු නැහැ කියලා. එතකොට උදේනි කළු තන්ත්‍රී කියන හාදයට ඔය ජනාධිපති කොඩිය මත වැතිරිලා ජනාධිපති රජෙක් නෙවෙයි කියන්නේ හිතෙන්නේ නිකන් කියලාද ඔබ හිතන්නේ? නෑ. මේ එකම පිටපතක්. උදේනි කළු තන්ත්‍රී කියන හාදයට බහර දීපු කාර්යය මෑන් තිතටම කරනවා. අත්අඩංගුවට අරගෙන ටිකක් තියන් ඉඳලා තොරම්බල් කරලා යවලා දායි. එහි දිගුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජාසන කතාවේදී කියලා දානවා. හරිම පැහැදිලි සිදුවීම් පළක්. රජෙක් හෝ දෙවියෙක් විය යුතු නැති විධායක ජනාධිපති ධූරය ගලවලා දාන්න හදන්නේ. සිංහල බෞද්ධ කේන්ද්‍රීය 69 ලක්ෂ ගණනක මහා ඡන්ද පදනමක්
සහිත මහා බලය බිඳින්න හදන්නේ. බිඳපු ගමන් පොළොව කොල්ල කන්න පුළුවන්. බෙදුම්වාදී රාජ්‍යයක්. මේ ආගමික ප්‍රශ්නයක් නෙමෙයි. මහා ජන බලය දුර්වල කරන. ජන පදනම ගලවා දාන හෙළ අක්මුල් සිඳ බිඳ දාන කලු කුමන්ත්‍රණයක්. ඊටාම පැහැදිලි. 2009 යුද්ධය අවසාන වෙනවා. රීචාටිං ශ්‍රී ලංකා US ස්ට්‍රැටජි ඇමරිකාව ශ්‍රී ලංකාව සූත්‍රගත කරනවා. 2010 රෙජීම් චේන්ජ් මෙහෙයුම ඔබට මතකයි. සරත් ෆොන්සේකාගේ කරපිටින් වැඩේ කරගන්න හදනවා. සිංහල බෞද්ධ කේන්ද්‍රීය ජනපදනම අල්ල ගන්න හදනවා. යුද්ධයේ වීරයා බවට පත් කරලා වැඩේ හරියේ නැහැ. 2015 රෙජීම් චේන්ජ් එක සාර්ථක වෙනවා. සාටකයට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන අමුඩේ ඇඳගත්ත පොළොන්නරුවේ පුතා අපේ හාමුදුරුවනේ කියලා ගේමට බහිනවා. වැඩේ හරියනවා. එතන සිට එක දිගටම චීන, ඇමරිකානු, ඉන්දියානු පංගු බේරමින් බහු දේශපාලන ඉදිරියට එනවා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජාසන කතාව කරලා මේ කියන්නේ ජංගි අරගලයට අදාළ රටට එරෙහි කුමන්ත්‍රණය තවදුරටත් ක්‍රියාත්මක කරනවා කියලා. සක හිතන්න එපා. ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැන් උත්තර දෙන්න ප්‍රශ්නයක් තියෙනවා. ඔහු මනමාලකමට hina වෙලා නිකන් ඉදි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්නේ? ඊයේ වෘත්තීය සමිති කාර්යෝ රිලා නැට්ටුව ටික කොටුව දුම්රිය පොළ ඉදිරියට ඇවිල්ලා කෑ ගැහුවනේ ජෝසප් ස්ටාලින්ව නිදහස් කරනු මර්ධනය එපා. මොකෝ අර සමන් රත්නප්‍රියට වෘත්තීය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරේ දීලා මේ අපේ ජෝසප් ස්ටාලින් අතටමුඩ ගත්තේ. එව්වා හරියන්නේ නැහැ. නිදහස් කරපන්. මගේ ඒවා කිව්වා. වසන්ත සමරසිංහට කාලයකට පස්සේ ආයෙත් පණ ඇවිල්ලා. එතකොට තවත් බොහෝ හැච්චුපැච්චු හිටියා. ජවීපේ තමයි වැඩිම හිටියේ. රවි කුමුදේශයේ මැද්ද ඉන්නවා. කතාවේ හැටියට මෑන් LTT තරවු කරුවෙක්ද අපි ප්‍රශ්න කරනවා. ඔහු සම්බන්ධයෙන් එවැනි වීඩියෝ සටහනක් තිබෙනවනේ. කාන්තාවක් මුදාහැරලා දැන් ඔහු උත්තර දෙන්න ඕන. පැහැදිලිව. ඔව්ද නැද්ද? එතෙක් අපි LTT තරවු කරුවෙක් දැයි ප්‍රශ්න කරමින් සැක කරමින් ඔහු ගැන කතා කරන්නේ. රවි කුමුදේශ මෑන් කියනවා අරගලයට රනිල් වික්‍රමසිංහ සහයෝගය දුන්නා, සහාය ලබා දුන්නා කියලා. පැහැදිලිවම කියනවා. දැන් අපි ප්‍රශ්න කරනවා ජනාධිපතිවරයාගෙන් රනිල් වික්‍රමසිංහගෙන් රවි කුමුදේශ් මේ කියන කතාව ඇත්ත නේද? ඔබ ජංගි අරගලේ මෙහෙයුම් කරුවෙක් නේද? මහමොල කරුවෙක් නේද? අපි අහනවා මිස්ටර් ප්‍රෙසිඩන්ට් රනිල් වික්‍රමසිංහගෙන්. එහෙම නැත්නම් රවි කුමුදේශ්ගේ කන් කෙටියෙන් අල්ලලා ඇයි යකෝ බොරු කියන්නේ කියලා කූඩුවට දාන්න. හරිනේ? ඊටම පැහැදිලි යෝජනාව. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රාජාසන කතාව. ජංගි අරගලේ කතාවමයි.